තිරුවන් සරණයි දයාවැල් ළමයි අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ධාරා විද්‍යුතයේ යටි ප්‍රශ්නයක් විලායකයේ මුල් කරගෙන ඒකට තාපයක් යොදාගෙන එක ප්‍රශ්නයක් තීරි සිහි වෙන පරිදි සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්නේ ඔයාලා ලින්ක් එකකින් අරගෙන ඉස්සලා කරලා ඊට පස්සේ ඔයාලා හොඳට උත්තර සපයයි මා මේ කතා කරන දෙන උත්තරات එක්ක ඊට පස්සේ සංසන්දනය කරලා තහවුරු කරගන්න. හොඳයි ළමයි ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නේ තියෙනවා නිවසක භාවිතාවන විලායකයේ නිවසක යම්කිසි පරිපථවලට ධාරාව ගෙන යනකොට ඒ පරිපථවල ආරක්ෂාව සඳහා විලායකයක් යොදන්නේ. මොකද පරිපථවලට නියමිත ධාරාවක් තියෙනවා. එimhe ධාරාවට වඩා වැඩියෙන් ධාරාව ගියොත් මේ පරිපථයේ හරහා යන උපකරණ වලට විශාල හානි සිදු වෙනවා. මෙන්න මේ හානි වළක්වන්න තමයි විලායකයන් යොදන්නේ. සාමාන්‍ය ගෘහයක ගම්මුකෝ ප්‍රධාන මීටරයේ ගාව නිවසට ඇතුල් වෙන ස්ථානයේ විලායකයක් තියෙනවා. ඇම්පියර් 30ක් ධාරාවට ඔත්තු දෙන්නේ ඊට වඩා වැඩියෙන් ආවොත් ඒක පිච්චිලා යනවා. ඒ වගේම නිවස ඇතුළට ආවම ඒ කොටස් වලට වයරින් කරනකොට ඒ කොටස් වලට ඒ සජීවී වෛරය හරහා විලායකයන් සම්බන්ධ කරලා තියෙනවා. ඇත්තටම මේ උපකරණ වලට ඒ අදාළ යම් පරිපථයකට විලායකයක් සම්බන්ධ කරනකොට ඒ මාර්ගයට ශ්‍රේණිගතව තමයි විලායකයේ සජීවී කම්බියට සම්බන්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ ආශ්‍රිතව දෙන ප්‍රශ්නේදී නිවසක ඒක පළවෙනියට ප්‍රශ්නේ දීලා තියෙනවා. ඇත්තට මේ නිවසේ භාවිතා වන විලායකයේ අගය 5 ඇම්පියර් කියලා. ඒත් 5 ඇම්පියර් වලට වඩා වැඩි ධාරාවක් ගියොත් මෙයාව පිලිස්සී යන විදිහට හදන්නේ. ඇත්තටම පිලිස්සී යාම නෙමෙයි සිද්ධ වෙන්නේ. ඇම්පියර් 5ට වඩා වැඩියෙන් යනකොට I වර්ග RT අනුව තාපය උත්සර්ජනය වෙනවා. මෙන්න මේ තාප ශක්තිය නිසා බොහොම කෙටි කාලයකින් මේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? තම ද්‍රවාංකයට පැමිණලා උණු වෙලා යනවා. ඒක නිසා පරිපථයට යන දාර විසන්දි වෙලා යනවා. ඒතකොට දරුවනේ මෙන්න මේ වගේ අවස්ථාවක හොඳට මතක තියාගන්න නිවසකට 240ක් වගේ VRMS වගේක් ලබා දෙනකොට සැපයීම වශයෙන් අර විලායකයට යම්කිසි ලොකු වෝල්ටීයතාවයක් ගියොත් පරිපථයට අදාළ වෝල්ටීයතාවය ගොඩක් අඩු වෙලා හම්බ වෙනවා. ඒකදී දැන් 240ක් දෙනවා පරිපථයේ සහ අදාළ විලායකයේ ශ්‍රේණිගතයි නම් ඒ විභවාන්තරයෙන් කොටසක් විලායකයට ඉතිරි ඒවා තමයි පරිපථයට හම්බ වෙන්නේ. එහෙනම් අර 240ම හම්බ වෙන්නේ නැහැ. ඒක දෝෂයක්. අන්න ඒක මගහරව ගන්න විලායක කම්බියේ විභවාන්තරයේ ඒක හරහා ඇතිවීම අඩු කරගන්න යාගේ ප්‍රතිරෝධය ගොඩක් අඩු කරලා. දැන් අපි මේ ගාන පොඩ්ඩක් කියවලා බලමු. නිවසේ භාවිතා යන මේ විලායක කම්බියේ ඇත්තටම ප්‍රතිරෝධය දීලා තියෙන්නේ මිලියෝම් 15ක් කියලා. බලන්න. ඒ වගේම ඇම්පියර් 5 ලෙස සටහන් කරලා තියෙන එක මෙම කම්බිය නිර්මාණය කර ඇත්තේ ටින් ලෝහයේ යොදාගෙනලු. එතකොට මේ ටින් ලෝහය සෙල්සියස් 240 වගේ උෂ්ණත්වයකටපත් වෙනවා සාමාන්‍යයෙන් ගානේ තියෙන විදිහට. එතකොට එයාගේ ටින් ලෝහයේ ප්‍රතිරෝධතාව දීලා තියෙන කැල්සියම් 10.7ක් බොහොම අඩු වගේක්නේ ඕම් මීටර වෙනවා කියලා. ඒ වගේ මේ කම්බියේ දිග දීලා තියෙන අපිට 2.5 සෙන්ටිමීටර මේ විලායක කම්බියේ දිග කියලා. එපමණක් නොවේ විලායක කම්බියේ විශිෂ්ට තාපදාර්ථතාවය දීලා තියෙනවා 240ක් කියලා. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනට ටින් ලෝහයේ විශිෂ්ට තාපදාර්ථතාවය වෙන්න ඕනේ. ඒතකොට ළමයි විලායකයේ පවතින පරිපථයේ රත්ෙන් ඉස්සෙල්ලා සාමාන්‍ය ක්‍රියා කරගෙන යනකොට ඒ අවට පරිසර උෂ්ණත්වයේ සෙල්සියස් 20ක් කියලා සටහන් කරලා තියෙනවා. ආට පේනවා ඇති පහළට එක්කෙන ගැටලුවේ. ඒතකොට ළමයි මේ ලෝහයේ ද්‍රවාංකය දී වෙලා යන උෂ්ණත්වය සෙල්සියස් 240ක් කියලා ගන්න කියනවා. ඒතකොට බලන්න මූලික දත්ත ගොඩක් ඒ තුල දීලා තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් මේ ඕම් අගය මිලියෝම් අගය දර වශයෙන් අපි මේ ගාන හදනකොට උපකල්පනයක් කරගන්න වෙනවා. මේ මුළු උෂ්ණත්ව පරාශය මේ කියන්නේ සෙල්සියස් 20 ඉඳන් සාමාන්‍යයෙන්
ශේෂ 240 දක්වා රත් වෙනකල් මේ පරාශය තුල ප්‍රතිරෝධයේ සැලකිලි වගේක් වෙනස් වෙන්නේ කියන අදහස අරගෙන හදන විදිහ තමයි ඒ ගැටලුව දීලා තියෙන්නේ. ඒ අනුව ඉස්සෙල්ලා බලන්න විලායකයක් පරිපතේ යෙදීමෙන් කරන කාර්යය කුමක්ද? ඇත්තටම යොදන්නේ ඇයි කියලා අහන්නේ. විලායකයක් යොදන්නේ පරිපතේ ආරක්ෂාව සඳහා. එනම් පරිපතේ ආරක්ෂාව සඳහා. එනම් පරිපතේට අවශ්‍ය ධාරාවට වඩා වැඩි ධාරාවක් ඇතුල් වී සිදුවන හානිය වළක්වා ගැනීමට. පරිපතේට ඇතුල් වෙන්න අවශ්‍ය නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් ඇතුල් වී සිදුවන හානිය වළක්වා ගැනීමට. ළමයි ඊළඟ දෙවෙනි කොටසේ අහන්නේ ගෘහ විද්‍යුත් වෝල්ටීයතාව 240ක් වේනම් මේ වෝල්ටීයතාව ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් මගින් ලැබෙනා මේ වෝල්ටීයතාවයේ උච්චාගය කුමක්ද? සාමාන්‍ය විද්‍යුත් පරිපතයක 230 වෝල්ට් 240 වෝල්ට් වගේ දුන්නම ඇත්තටම සාමාන්‍ය විද්‍යුත් පරිපතයක තියෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක්නේ. ඒ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. ඒ තුල ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලැබෙන්නේ. ඒක සයිනාකාර ප්‍රස්ථාරයක් වල දන්නවා. ඒකේ උච්චාගය නෙවෙයි 240. අපි ප්‍රත්‍යාවර්ත ධාරාවකට අර්ථකථනය කරනවා VRMS ශරයක්. අන්න ඒක තමයි 240 කියලා සටහන් කරන්නේ. එහෙම නැත්නම් 230 සමහර අවස්ථාවලදී ගැටලුවේදී දීලා තියෙනවා. එහෙනම් ළමයි මේ නිවසේ 240ක VRMS එකක් තියෙන්නේ. අපි දන්නවා සාමාන්‍ය මේ වගේ ධාරාවක් ආවොත් සයිනාකාර ප්‍රත්‍යාවර්ත ධාරාවක් මේ තියෙන්නේ වෝල්ටීයතාවය නම් මේ VP නම් මේක බිඳුව නම් මේකට අර්ථකථනය කරන VRMS ශරය තමයි අපිට දීලා තියෙන්නේ කීයක් කියලා 240ක් වෝල්ට් කියලා. උතර බලන්න. එහෙනම් ළමයි මේ වෙලාවේදී VRMS සමාන වෙන්නේ පුතේ VP බෙදීම මූල දෙක ගණිතමය වශයෙන්. එහෙනම් ළමයි 240 මූල දෙක සමානයි VP. මූල දෙක කියන ඒවා ඔයාලා විශ්ින් සිදු කරගන්න. 240 මම නම් මූල දෙකට 1.4 ආදේශ කරන්න ආසන්න වශයෙන් මේ සුත් කිරීම දේශීවීම් පිංස. ඒක 14ක් 4 6යි 33යි 336ක් වෝල්ට් වල අගයක් තමයි අපිට මුණ ගැහෙන්නේ. එහෙනම් දරුවනේ ඔන්න ඊළඟ කොටසෙන් සටහන් වෙනදී. ඒතර මේ ප්‍රශ්නෙට පිළිතුරු දැන් පැහැදිලි ඇති. උච්චාගය කීයද? 336ක්. මම මූල දෙකට 1.4 ගත්තේ ඔය ළමයි ඒකේ තවත් දශම ස්ථානයක් ඕනනම් අරගෙන ගන්න කරගන්න පුළුවනි. හොඳයි ළමයි ඊළඟ අවස්ථාව බලන්න. එතකොට පුතේ ඔය 5 MP කියලා එහෙම තියෙනවනේ. ඒකත් අපිට ලැබෙන්නේ ඇත්තන IRMS ශරය. ඒකටත් උච්චාගයක් තියෙනවා. හුවොත් හදිසියෙවත් ඒකේ දාන්න පුළුවන්. උච්චාගයේ IP නම් ඒක බෙදී මූල දෙක සමාන වෙනවා. කාටද? IRMS කියන එක මේ විලායකේ නම් MP 5ට තමයි සමාන වෙන්නේ. දැන් කියනවා ඉහත 5 MP විලායකයේ තුලින් එම සඳහන් ධාරාව ගන්න විට උත්සාහනය වන තාප ක්ෂමතාවය ගණනය කරන්න කියලා. ඒ කියන්නේ ඇම්පියර් 5 ධාරාව යනකොට විලායකයේ කොච්චර තාප ශක්තියක් උත්සාහනය වෙනවද කියලා අපි අහනවා පුතේ. බලන්න. සාමාන්‍යයෙන් මේ විලායක කම්බියේ ප්‍රතිරෝධය ඇත්තට මේ අගේ දීලා තිබුණා 5ක් මිලියෝම් කියලා. සියගයක් නේ මෙගාවෝම් එහෙම නෙවෙයි මිලියෝම්. මොකද අර පරිපතේ වෝල්ටීයතාවය අඩු කර ගැනීමට එනම් මේක ක්ෂමතාවයේ සමානයි I වර්ගය R. එහෙම ළමයි මෙතන එනවා P සමානයි. බලන්න 25 වැඩි කිරීම 15 10 3 P වලගේ සමානයි. පාරශරක් 5 බලන්න 5න් 5යි පාරශරක් 2 37. මොනවද? මිලි වොට්. පාරශරක් 5 ගුණ කරන්න ඊට පස්සේ අදහස ගන්න. එහෙම ළමයි ඔන්න අපිට මේ විලාවේ සාමාන්‍ය
අපිට ඉන්නේ මිලි වොට් කියන ප්‍රමාණයක් චූටියගේ 5 ඇම්පියර් කියන ධාරාවක් විලායකයේ තුලින් ගලන විට ඒකේ උත්සර්ජනය වෙන තාප ක්ෂමතාවයේ ඔය සටහන් කරේ. ඊට පස්සේ අපිට ඇත්තටම ඊළඟ කොටස ඔයාලා හිමීට කියවම දන්නවා. ඔයාලා දැන් මේකට හදලා. එතකොට ළමයි ඊළඟට බලන්න ඉහත විලායකයේ තුලින් සඳහන් ධාරාව ගලන විට බලන්න යහරහා විභවාන්තරේ කුච්චද කියලා අපි හිතනවා. එහෙනම් ළමයි ඊළඟ අවස්ථාවේ අහන්නේ මේ ඇම්පියර් 5 කියන ධාරාව මේක තුලින් ගන්නකොට මේ හරහා ගොඩනැගෙන විභවාන්තරය ඕනෑම ප්‍රතිරෝධයක් තුලින් විදුලි ධාරාවක් ගලාගෙන යනකොට ඔය ළමයි පැහැදිලිවම දන්නවා ඒ හරහා විභවාන්තරයක් හට ගන්නවාමයි. මේකෙදී හැබැයි විශේෂ විභවාන්තරයක් එන්නේ ප්‍රතිරෝධයේ බෙහෙවින් කුඩායි. ඒ අනුව අපිට ගන්න පුළුවන් V සමාන විභවාන්තරයේ දෙකේ අතර ඕම් නියමයේ ගත්තොත් හැබැයි ඕම් නියමයේ යොදනකොට අපි මොහොතකට හරි යොදනවා නම් ඒ අවස්ථාවේ යාගේ උෂ්ණත්වයේ නියතයි කියලා සැලකිය යුතුයි. එහෙනම් ළමයි V සමානයි 5 වැඩි කිරීම 15 10 ඍණ 3 V සමානයි 75 මිලි වෝල්ට්. පොන්න බලන්න එතන ආවාගේ. එහෙනම් ඔයාලට එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට එනාගේ තුනෙහි සීකොස්ස ගත්තොත් විලායක කම්බියේ පරිපතේ සම්බන්ධයේ ශ්‍රේණිගත බැවින් සැපයමින් ලැබෙන වෝල්ටීයතාවයේ උපකරණයට નિયમિત අගයට වඩා අඩු වෙන ලැබෙනවාද කියලා පැහැදිලි කරන්න කියන එක. ඇත්තටම පුතා මේ විලාය විභවාන්තරය අපි 240ක් දෙනවා. නමුත් මෙන්න මේ කියන විභවාන්තරය යාගේ මොනවාද වෙන්නේ? අඩු වෙනවා. නමුත් 240 සාපේක්ෂ මේ අගය නොගෙනිය හැකි තරම් පොඩි අගයක්. දැන් මම පොඩ්ඩක් පුතා ඒක කෙටියෙන් ඇදලා පෙන්නන්නම් ඔයාලට. මේ බලන්නකෝ දැන් මේ දෙන්නේ ඇත්තටම නිවසට 240 වෝල්ට් VRMS අගය. දැන් මෙයා දුන්නා මෙන්න විලායක කම්බිය. මේ පුතේ ඊළඟට පරිපතකම් බල්බ එහෙම තියෙයි. මේ වගේ බල්බ ඇයි සමාන්තරගතව නිවසක් තුළ උපකරණ ප්‍රධාන නිවසක් තුළ උපකරණයන් ප්‍රධාන සැපයුම් අතර සම්බන්ධ වේ සමාන්තරගතව. නමුත් මේ දෙන විභවාන්තරයෙන් මෙයා ඉල්ල ගන්නවා කීයද? 75 මිලි වෝල්ට්. එහෙනම් ඉදිරියෙන් යන්නේ ඇත්තට 75 මිලි වෝල්ට්. මෙතන 1000න් බෙදන්න ඕනේ. ඒකට අපිට එනවා 1000න් බෙදුවම 0.0 තවත් 0.0 මෙච්චර ප්‍රමාණයක් ඇත්තටම අඩු වෙනවා. අන්නේ අඩු වෙලා එන ආගේ තමයි මේ හරහා එන්නේ. ඒක තමයි මේ වගේ එකකින් මේ වගේ ආගයක් අඩු නාම ලොකු වෙනසක් සිදු වෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් අඩු වෙන්නේ. එහෙමනම් යම් තාම සුළු ප්‍රමාණයක් අඩු වෙන්නේ කියන අදහස අපි ලියමු. එතකොට ලියා ගන්න. පරිපතේට નિયમિત වෝල්ටීයතාවය වන 240ට වඩා ඉතා සුළු වෝල්ටීයතාවයක් අඩුවෙන් ලැබේ. ඉතා සුළු වෝල්ටීයතාවයක් අඩුවෙන් ලැබේ. හොඳයි ඊළඟට අපෙන් තවත් එතනින් නවතින්නේ නැහනේ. තවත් ප්‍රශ්න අහනවා. එතකොට ඉහත විලායක කම්බියේ මිලියෝන් 15කටත් වඩා මේ මිලියෝන් 15ක තරම් කුඩා අගයක් වීමට හේතු. එහෙනම් අපිට යනවා ප්‍රධාන සැපයුම් වෝල්ටීයතාව පරිපතේ ලබා දීම පිණිස තමයි අර කුඩා ප්‍රතිරෝධයක් විලායකයට අයිති කරලා දීලා තියෙන්නේ. ලියා ගන්න. ප්‍රධාන සැපයුමෙන් ලැබෙන වෝල්ටීයතාවයම පරිපතේට ලබා දීම පිණිස ආසන්නව පරිපතේ ලබා දීම පිණිස. එහෙම නැත්නම් වරහන් තුලන විලායකේ හරහා විභව වැස්ම අවමයක් කර ගැනීම පිණිස. විලායකේ හරහා විභව වැස්ම අවමයක් කර ගැනීම පිණිස. එතකොට ඊළඟට කියනවා ඊයද විලායක කම්බියේ හරස්කඩ වර්ගඵලය කොච්චරද කියලා. මේ බලන්න ළමයි සාමාන්‍යයෙන් අපි ප්‍රතිරෝධය දානවා. සාමාන්‍ය හරස්කඩ වර්ගඵලය සහිතව ලියවෙන්නේ රෝයිල්ලයට A. හැබැයි මේක දෙවි යන්න ඔන්න මෙන්න විලාය තමයි හොදීලා තියෙන්නේ. ඒ විලාය තමයි ගන්න වෙන්නේ. හැබැයි මේ උෂ්ණත්වයේදී
ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකයක් මේ ගානේ දීලා නැති නිසා මතක තියාගන්න ඒ 240 උෂ්ණත්වයේදීත් අපි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ 15මයි. එහෙනම් 15 10 3. වැඩිලා ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකේ දීලා තිබුණොත් අපිට සිද්ධ වෙනවා මේ උෂ්ණත්වයට අනුරූප ප්‍රතිරෝධී කොච්චරද කියලා වෙනම හොයාගන්න. නමුත් මේකෙදී කරන්න බෑ. සමානයි රෝල 1.1 10 වැඩි කිරීම 2.5 10 2. යටේ ඉන්නේ හරස්කඩ වර්ගඵලය. ඒ අනුව පුතා මෙතන ඒ සුළු කරගන්න ඔයාලා බලන්න ඉච්චර අමාරු නෑ. මෙතන ඉන්නේ 10 ඍණ 3 10 ඍණ 7 කැපෙනවා 10 ඍණ 4යි. 10 ඍණ 4යි 2යි 10 ඍණ 6ක් වෙනවා. දැන් අපිට පේනවා මේක 1.1 වැඩි කිරීම පස්සනක් ගත්තම මේකට 3යි බලන්න. මෙතන ඉන්නේ පස්සරක් 0.5. ඉමන ළමයි 1.1.5 අයව 3 වැඩි කිරීම දායන 6 වශයෙන් එන්නේ. මේ විලායපතේ ඇත්තටම මේක සුළු කරොත් 0.5 ගෙන භාගයෙන් 6 1.1 බෙදීම 6 වැඩි කිරීම දායන 7ක් වගේ. සුළු කරා පුතා එකට නැහැ. 11ට 1යි. තව ඉතුරු වෙනවා 5 50ට ආසන්න වශයෙන් 8ක් විතර වෙනවා. වැඩි කිරීම 10 ඍණ 6. බලන්නමයි එහෙනම් හරස්කඩ වර්ගඵලය අපිට එන්නේ මෙතන සුළු කරාම ඒ වෙලාවේ සමානයි 1.8 ආසන්න වශයෙන් 10 ඍණ 7 වර්ග විදිහට කියලා. ඔයාලගේ හොයාගන්න විදිහටම අපි කටයුතු කරේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු දැන් පැහැදිලි ඇති මේ විලායක කම්බියක බොහෝ විට ඒ ටින් ලෝහයෙන් භාවිත කරපු එක සම්මතයන් වගේ තමයි මම සටහන් කරලා තියෙන්නේ. දැන් දරුවනි ඊළඟ තියෙන පස්වෙනි කොටස. පස්වෙනි කොටසෙන් අද බලාපොරොත්තු වෙන්නේ විලායකේ දැවී යන ආසන්නත අවස්ථාවට පැමිණීමේට ගත කරන කාලය. ඇම්පියර් 25ක් වගේ ධාරාවක් යන සැනින්ම අදාළ උෂ්ණත්වයටපත් වෙන්නේ නැහැ නේ පුතා. එතකොට විලායකයේ දැවී යන උෂ්ණත්වය කියන්නේ ඒ ද්‍රවාංකයටපත් වෙන උෂ්ණත්වය. එතෙක් කාලය විලායකයේ දැවෙන්න ඔන්න වෙන අවස්ථාව. දැවෙනවා කියන්නේ මොකද්ද? ද්‍රව වෙලා වින්වින්ද යන ආසන්න අවස්ථාව වෙනකල් කාලය. ඒ අනුව පාවිච්චි කරන්නේ මොකද්ද? ටීකාණයක් තුළ උත්සර්ජනය වෙන ශක්තිය කියන්නේ ශ්‍රමතාවය වැඩි කිරීම කාලය. පස්වෙනි කොටස සමානයි. අපි දන්නවා මේ වෙලාවේ උත්පාදනය වෙන විද්‍යුත් ශක්තිය මුළුමනින්ම තාපේ බවට නම් උත්සර්ජනය වෙන්නේ. අපි සලකලා තමයි මේක හදන්නේ. හානියක් වෙන්නේ නැහැ. මොකද චූටි කාලයක් තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක්නේ. ශ්‍රමතාවයේ අපි සඳහන් කරොත් I වර්ගය T නේ. එහෙනම් I වර්ගය T සමානයි MC ඩෙල්ටා තීටා. එහෙනම් ළමයි T කියන එක ගත්තොත් MC ඩෙල්ටා තීටා යට I වර්ගය. දරුවනේ මෙතන M සමානයි කම්බියේ පරිමා වාරයක් ඝනත්වය. පරිමා කියන්නේ ALD. ඒතර ළමයි මෙතන ආදේශ කරොත් T සමානයි ALD C ඩෙල්ටා තීටා විදීම I වර්ගය. පද කීපයක්ම තියෙන අපිට ආදේශ කරන්න. ඒක ළමයි බලන්න මේ අවස්ථාවේදී එහෙමනම් සුළු කරොත් T සමානයි හරස්කඩ වර්ගඵලයේ දරුවනේ අපිට ඉස්සෙල්ලා ආවා 1.8 වැඩි කිරීම දාරින 7ක් කියන අවය 1.8.1ක් වර්ග මිලිමීටර වගේ සාමාන්‍ය දාරින 7නේ දිග වශයෙන් ආවේ පුතේ 2.5 සෙන්ටිමීටර මීටර කරන්න වෙනවා දාරින් 2ක් ඝනත්වයේ අපිට දීලා තිබුණා. ඔය දරුවන්ට මතකයිද 7260ක් කියලා සඳහන් කරලා තිබුණා. වැඩි කිරීම 7260. මේ 7260යි ඝනත්වය සීවලාගේ විශිෂ්ට තාපධාරීතාවය දීලා තියෙනවා අපිට 240ක්
කියලා. මට 240ක් වගේ තමයි අකින්නල වැඩි කිරීම උෂ්ණත්ව වෙනස 240 ඍණ 20 උෂ්ණත්වයේ තිබුණේ. එහෙනම් දැන් දැවෙන්න උන්න වෙන අවස්ථාවේ ද්‍රවාංකයට පත් වෙන්න ඕනි. ඒක 240යි. I වෙලාගේ 25 වර්ගය R වෙලාගේ අපි දන්නවා මිලියෝන් කොච්චරද පිටේ ආවේ 15ක් කියලා දුන්නේ. මෙගාවුන් කියලා එහෙම ආදේශ කරන්න එපා කියලා මම ඊට පෙර සඳහන් කරා. 10 3 ඒ අනුපතේ කාලය සුළු කරාම අගේ වශයෙන් අපිට ගන්න පුළුවන්නේ මෙතන සාමාන්‍යයෙන් අපිට ලැබෙන්නේ 0.18ක් තප්පර වගේ. හොඳයි. එහෙනම් ළමයි ඔන්න ගත වෙන කාලේ බොහොම පුංචි කාලයක් නේ. ඇස්පිල්ලම ගන්න ඉස්සලා වෙලා ඉවරයි. දරුවනේ ඊට පස්සේ කියනවා මේ සෙල්සියස් 20 ඉඳන් 240 දක්වා උෂ්ණත්වය වැඩි වුණා. මේ වෙලාවේ තාප විකිරණේ හානි වෙනවා තාප ශක්තිය. තාප විකිරණයෙන් හානි වෙනවා, තාප සංවහණයෙන් හානි වෙනවා. හැබැයි දරුවනේ සන්නයනේ මෙහිදී හානි වෙන්නේ නැහැ කියලා අපි පොඩි උපකල්පනයක් කරගන්න. එහෙමනම් ළමයි අපිට අවශ්‍යයි ඊළඟට මේ කම්බියෙන් විකිරණයෙන් තාපේ හානි වෙනවා නම් තාප විකිරණය එහිදී පෘෂ්ඨයට ආවේනික විමෝචකතාවය හොයන්න. ඒකකයක් නොමැති නියතේ මතක ඇති විමෝචකතාවය. දැන් ඔය ළමයි 6 වෙනි කොටස බලන්නකෝ. 6 වෙනි කොටසේදී ගාන පොඩ්ඩක් අර ආපු දත්ත නෙවෙයි වගේ පෙන්නලා තියෙන්නේ. ඒකෙදී මේ කියනවා දැන් මේ විලායක කම්බිය සෙල්සියස් 1කින් විතර පරිශුෂ්ණත්වයේ වැඩි වුණොත් එයාව නිදහස් කරනවලු. තාප ශක්තිය. ඇත්තටම නිදහස් කරන්නේ සංවහනයෙන් සහ විකිරණයෙන් වෙන්න පුළුවන්. මේ නිදහස් කරන ශක්තිය 120ක් විකිරණයෙන් නිදහස් වෙනවා. අන්නේ විකිරණයෙන් නිදහස් වීම අරගෙන ඒ කම්බියේ පෘෂ්ඨික විමෝචකතාවය කොච්චරද කියලා අහන්න. එතකොට ළමයි හොඳ තේරුම් ගන්න. ඉස්සෙල්ලාම උඩුගිටියට එන්න ඕනේ මේ පෘෂ්ඨික විමෝචකතාවයේ බද්ධ වෙලා අපිට හම්බ වෙන සමීකරණ. මතක තියාගන්න. සාමාන්‍යයෙන් කෘෂ්ණ වස්තුවක් නම් පෘෂ්ඨික විමෝචකතාවයේ කියන ගුණය එකයි. ඒ කියන්නේ ඒ වර්ගඵලයකින් කැපිටල් A නම් වර්ගඵලයකින් කැපිටල් T කියන උෂ්ණත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවකදී තප්පරයකදී මේ නිකුත් වෙන කෘෂ්ණ වස්තුවෙන් නිකුත් වෙන විකිරණ ක්ෂමතාවය ගත්තොත් සමාන වෙනවා අපි කියමු P කියලා. P සමානයි A වාරයක් සිග්මා T4 ඍණ T4. ඒ කියන්නේ මෙන්න මෙහෙම උත්තරයක් කෘෂ්ණ වස්තුවක් සඳහා P සමානයි A සිග්මා T4 ඍණ T4. මේ වස්තු පවතින උෂ්ණත්වය මේ කාමරේ අවට පරිසරයේ උෂ්ණත්වය. එතකොට මේක T2 මේක T1 කියලා එනවා ලියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතර ළමයි මෙන්න මේ ආකාරයට සාමාන්‍ය වස්තුවක් නම් කෘෂ්ණ වස්තුවක් නොවේ නම් එයාට අයිති වෙනවා පෘෂ්ඨික විමෝචකතාවයේ එක නොවනාගයක්. ඒකට වඩා අඩු වගයක්. ඒක අපි E කියලා ගන්නවා. ඉතින් මෙන්න මෙයාව තමයි සම්බන්ධ කරගන්නේ. දැන් අපි පැහැදිලිව දන්නවා සෙල්සියස් 1ක් වැඩි වුණාම මේ කම්බියෙන් නිකුත් වෙනවා ඒකීය වර්ගඵලයක තප්පරයකදී 10ක් කියලා ඒගොල්ලෝ දීලා තියෙන වර්ග මීටරයකට වොට් කියලා. එහෙමනම් මෙතන 20 ඉඳන් 240ට පත් වුණාම උෂ්ණත්ව වැඩිවීම පවතිනවා එකක් නෙවෙයි 220ක් සෙල්සියස්. එහෙමනම් ළමයි 220කින් වැඩි වෙනකොට 1ට 10යි නම් 220කට කියන්නේ 2200යි. එහෙමනම් ළමයි මේ 2200ක් උපදිනකොට ඒකෙන් 120ක් තමයි විකිරණ වශයෙන් හානි වෙන්නේ. ඊ දන්නේ මෙයා එකයි. පහෙන් ස්ටෙපාන් නියතය. තාපී විකිරණයේ කොස්සේදී අපිට මුණ ගැහෙනවා. එහෙම නැත්නම් පදාර්ථයේ විකිරණයේදී මුණ ගැහෙනවා. 5.7 බලන්න T වල ඒකකත් හොඳට මතක තියාගන්න. මේක පුතා කෙල්වින් කරලා ආදේශ කරන්න. කාබ්‍රෂ්ණත්යේ කෙල්වින් කරලා ආදේශ කරන්න. එතකොට 240ට අපිට එකතු කරගන්න සිද්ධ වෙනවා කීයද 273ක්. එතකොට ළමයි 240 480යි. එහෙමනේ
තව 33ක්. එහෙනම් 33ක් ගත්තම අපිට එන්නේ 513යි. මෙතන 513 හතරවෙනි බලය. පරිශුද්ධාන්තේ 20නේ 20ක් එකතු කරාම 293යි. 293 හතරවෙනි බලය. මේක දරුවනේ මෙතන මේ අගේ විතරක් දැමීමක් ප්‍රමාණවත්. මේක විශාල අගයක් වෙනවා. මේකෙන් එන අගෙත් එක සම්බන්ධ කරාම ආසන වශයෙන් යදන්න හැකියාව තියෙනවා. ඒ අනුව ඊ වෙලාවේ අපිට ගන්න පුළුවනි. බලන්න 4.4 බිඳුව බෙදීම 5.7 වැඩි කිරීම 10.7 මේවා සුළු කරාම 513 4 293 ඉතින් සුළු කරපු උත්තරය අපිට දර වශයෙන් අගයන් දීලා ඉඳ තියෙනවා බොහෝ විට. මේකෙන් සුළු කරගත්තම ඊ වෙලාවේ 0.01ක් වගේ. සුළු කිරීම ආපහු බලන්න දරුවනේ ඒකකයක් නෑ. විකින විමෝචනතාවයේ පෘෂ්ඨයක් සඳහා පෘෂ්ඨයක විකින විමෝචනතාවයේ සඳහා ඒකකයක් නෑ. ඔයාලට මතකයිද ඒකක නැති රාශිය ගැන කතා කරනකොට අපි නියතය ගැන කතා කරනකොට ඒ නියතයේ අපි කතා කරලා දෙනවා. ඒ වගේම දරුවනේ එතකොට මා සඳහන් කරා ඔය ළමයින්ට කෙලින්ම මේක සඳහා මේ කම්බියෙන් නිකුත් වන ශමතාවයේ සඳහා P = E සිග්මා A T4 කියලා එදුවත් අපිට නිවැරදි කියලා ගන්න පුළුවන් ආසන්න. ඊළඟට අපි ගමු මේ සංවහණයෙන් තාපේ හානුනා කියලා. ඒක කොටසක් නේ ඊළඟට තියෙන්නේ 7 වෙනි කොටස. සංවහණයෙන් ඒ කියන්නේ මේ නිෂ්පාදනය වෙන ප්‍රමාණය 2200 සංවහණයෙන් හානි වෙනවා 160ක්. එහෙමනම් මේ සිසිල් නියතයේ කොච්චරද කියලා අපෙන් අහනවා. කොයි සමීකරණය තුලද ඒක පවතින්නේ? ඔව්. ඇත්තටම සිසිල්ෙන් හානි වෙන ප්‍රමාණය සිසිල්නේ අපි හානි ප්‍රමාණය dq යට dt සමානයි. සිසිල් නියතයේ අතිරික්ත උෂ්ණත්වය කියන්නේ පරිසරයත් පවතින උෂ්ණත්වය අතර වෙනස θ එහෙනම් මේ θ කියන්නේ අමතර උෂ්ණත්වය. මෙයා 2200 වැඩි කිරීම 160. මෙයා තමයි සිසිල් නියතයේ වර්ගමීටර 1ක් තුලින් යන ප්‍රමාණය කියලා අපි සාකච්ඡා කරේ. ඒ අනුව උෂ්ණත්වය මෙතන කෙල්වින් කරන්න ඕනේ සෙල්සියස් දැම්මේකි 240 මේකෙන් සුළු කරාම අගේ අපිට ගන්න පුළුවන් සිසිල් නියතය කියන්නේ ඒකකයක් පවතින එකක්. අපිට උත්තරයක් එනවා දල වශයෙන් 6යි වර්ගමීටර කෙල්වින් විදිහට 6ක් වොට් වර්ගමීටර 6ක් වොට් වර්ගමීටරයට කෙල්වින් විදිහට. එවනම් ළමයි මොකද මේ පැත්තේ තියෙන්නේ වොට් මේ ක්ෂමතාවයක්නේ. වර්ගඵලයෙන් බෙදුව වර්ගමීටර උෂ්ණතාන්ත්‍රයේ ඒක කෙල්වින් අනිත් පැත්තේ ගියාම කෙල්වින් දින එක. ඔන්න දරුවනේ සිසිල් නියතය ගත්තම එන ආකාරය. හොඳයි ළමයි. එතකොට ඔන්නේ කොටස තමයි අද අවශ්‍ය කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි ඉලෙක්ට්‍රොනික්ස් යත්තේ ගැටලුව ඊළඟ වීඩියෝ එකෙන් බලමු. හොඳයි. තේරුණා.